එතනින් පටන් පුතේ මෙතන තියෙනවා තැපැල් කාර්යාලය. තැපැල් කාර්යාලය ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ පන්සල. ඊට පස්සේ මෙතන තියෙනවා රෝහල. ඊට පස්සේ මෙතන තියෙනවා බස් නැවතුම. ඊට පස්සේ මෙතන තියෙනවා වෙළඳ පොළ. මෙතන තියෙනවා වෙළඳ පොළ. මෙතන තියෙනවා පුතේ පැප. මෙතන තියෙනවා පාසල. දැන් අච්චුපොත ඔයාලගේ තියෙනවා අච්චුපොතේ මේ ටික තියෙනවා පුතේ. මෙතන තියෙනවා දුම්රිය පොළ. ඊට පස්සේ බලන්න අච්චුපොත අරන් ප්‍රශ්න බලන්න. නිවසේ සිට පහත සඳහන් එක් එක් ස්ථානයේ පිහිටි දිශාව සඳහන් කරමින් දී ඇති වගුව පුරවන්න. හරි අපි නිවසේ ඉඳලායි බලන්න ඕනේ පුතේ. මෙතන දීලා තියෙනවා ස්ථානය. මෙතන දීලා තියෙනවා නිවසේ සිට. නිවසේ සිට දිශාව. නිවසේ සිට දිශාව. ඔය විදියට දීලා තියෙනවා. බලන්න. උදේ පළවෙනි එක දීලා තියෙනවා පන්සල. පළවෙනි එක දීලා තියෙනවා පන්සල. ඊළඟට දීලා තියෙනවා වෙළඳ සැල. ඊට පස්සේ දීලා තියෙනවා පුතේ තැපැල්. තැපැල් කාර්යාලය. ඊට පස්සේ දීලා තියෙනවා පුතේ පාසල. ඊට පස්සේ දීලා තියෙනවා රෝහල. ඊට පස්සේ දීලා තියෙනවා රෝහල. හරි. උදේ ඊට පස්සේ මට එතන ඉඩමදි නිසා මම යට හරියට ගන්නම්. අපි හැමතිස්සෙම නිවසේ ඉඳලායි බලන්න ඕනේ. ගිය සතියේ කරපු කොටස් ඊළඟට දීලා තියෙනවා පුතේ රෝහල. ඊට පස්සේ වැව. ඊට පස්සේ දීලා තියෙනවා පුතේ බස් නැවතුම. ඊට පස්සේ දීලා තියෙනවා දුම්රිය පොළ. right. දැන් බබා අපි මේ එකින් එක දිහා බලන්න ඕන නිවසේ ඉඳලා. නිවසේ ඉඳලා පන්සල. නිවසේ ඉඳලා පන්සල නම් පුතේ ඔයාගේ උත්තරේ තියෙන්න ඕන දකුණ. එහෙම නැත්නම් දකුණු දිශාව. ඊට පස්සේ නිවසේ ඉඳලා වෙළඳ සැල. නිවසේ ඉඳලා වෙළඳ සැල. නිරිත. නිවසේ ඉඳලා වෙළඳ සැල නම් නිරිත. ඊට පස්සේ නිවසේ ඉඳලා තැපැල් කාර්යාලය නම් පුතේ උත්තර දිශාවට. හරි උතුරු දිශාව. ඊට පස්සේ පුතේ පාසල. පාසල නම් අපි බලන්න ඕනේ ඊසාන දිශාව. ඊළඟට පුතේ අපි බලන්න ඕනේ රෝහල. රෝහල නැගෙනහිර. නැගෙනහිර දිශාව. ඊට පස්සේ වැව. ගිනිකොන දිශාව. ගිනිකොන. පුතේ ගෙදර වැඩ දුන්නාම ඒවා කරන්න නැත්නම් නිකන් ඉන්න එකේ තේරුමක් නැහැ. ගිනිකොන බස් ඉන්නකො මං ඊළඟ දවස් ඉඳලා වැඩක් කරන්න. ඒකටත් බස් නැවතුම. බස් නැවතුම නම් පුතේ බස්නාහිර එහෙම නැත්නම් බටහිර. ඊට පස්සේ දුම්රිය පොළ. වයඹ. දිශාව. හරියට හරි. right මම විනාඩි කිහිපයක් දෙන්නම් වැඩේ හදාගන්න. ඉක්මන් කරන්න. සර් කීවෙනි පිටුවද? මේ යන්නේ 98 99.
ඔක ඉක්මනට හදාගන්න ඉවර කරගන්න. නිකන් නම් ඉන්න එපා පුතේ. හරි හැමතිස්සෙම මම දැන් අනිත් හැම පන්තියකම පුතේ ගෙදර වැඩ ටික එවන කට්ටිය විතරයි පන්තියට ගන්නෙ. අනිත් දවසේ මේකෙත් ඒ විදිහම තමයි. මම දෙන ගෙදර වැඩ ටික අදාළ පන්තියේ දවසට කලින් මට එවලා තියෙන්න ඕනේ. නැත්තම් මම පන්තියට ගන්න නැහැ පුතේ, තේරුමක් නැහැනේ. නිකන් පන්තියට ඇවිල්ලා උඩ බලාගෙන ඉඳලා ගෙදර වැඩ ටික කරනකම් උඩ බලාගෙන ඉඳලා තව ටිකක් හරි මොනවා හරි ටිකක් කරනකම් ඉඳලා පන්තියෙන් ගිහින් ඊළඟ දවසේ ආයේ පන්තියට ඇවිල්ලා වැඩක් නැහැනේ. පන්තියකට එනවා නම් ඒක ඒ විදිහට කරන්න ඕනේ. හරි. පුතේ මම ඊළඟ ප්‍රශ්නය අපිට තියෙනවා ඒකේ ආයන්න. පහත වගන්ති ලියාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. පහත වගන්ති ලියාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. මොකද්ද කියන්නේ? පහත වගන්ති ලියාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. නිවසේ සිට පුතේ හිස්තැනට එන වචන විතරක් දිශාව විතරක් මම දාන්නම්. නිවසේ සිට හිස්තැනක් දිශාවෙන් තැපැල් කාර්යාලය. පුතේ නිවසේ සිට උතුරු දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටා ඇති අතර නිවස පිහිටා ඇත්තේ තැපැල් කාර්යාලයට. පුතේ නිවස පිහිටලා තියෙන්නේ තැපැල් කාර්යාලයට දකුණු දිශාවෙන්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ හිස්තැන් දෙකට එනවා ඒ දෙන්නව. ඊට පස්සේ කියනවා බස් නැවතුමෙහි සිට තැපැල් කාර්යාලයට යාමට. පුතේ බස් නැවතුමෙහි සිට තැපැල් කාර්යාලයට යාමට. බස් නැවතුමෙහි සිට තැපැල් කාර්යාලයට යාමට අපට යනවා ඊසාන දිශාව. බස් නැවතුමෙහි සිට ඊසාන දිශාවට ගමන් කළ යුතු අතර තැපැල් කාර්යාලයේ සිට යලි බස් තැපැල් කාර්යාලයේ සිට බස් නැවතුමට එන්න නම් අපි යන්න ඕනේ මොන දිශාවටද පුතේ? නිරිත දිශාවට. නිරිත දිශාවට. නිරිත දිශාවට. ඊළඟ දිශාවට ගමන් කළ යුතුය. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා තැපැල් කාර්යාලයේ සිට හිස්තැනක් දිශාවෙන් රෝහල පිහිටයිලු. තැපැල් කාර්යාලයේ සිට හිස්තැනක් දිශාවෙන් මේ තියෙන තැපැල් කාර්යාලය රෝහල ගිනිකොන. අපිට එන්නේ පුතේ ගිනිකොන දිශාව. ගිනිකොන මොකද කියන්නේ? තැපැල් කාර්යාලයේ සිට ගිනිකොන දිශාවෙන් රෝහල පිහිටා ඇති අතර තැපැල් කාර්යාලයේ සිට ගිනිකොන දිශාවෙන් රෝහල පිහිටන අතර රෝහලේ සිට නිරිත දිශාවෙන් පිහිටයිලු. පුතේ රෝහලේ සිට නිරිත දිශාවෙන් අපිට ගත්ත හැකි පන්සල. නිරිත දිශාවෙන් පන්සල. උත්තර දෙකක් ගන්න පුළුවන්. ආසන්නතම එක්කෙනා ගන්න පුතේ පන්සල. වෙනද පොලක් ගත්ත හැකි. ආසන්නතම එක්කෙනා හම්බෙන්නේ පන්සල. හරි. දැන් මේ විදිහට ගත්තොත් මෙමනේ නිරිත. එතකොට පන්සල තමයි ආසන්නතම එක්කෙනා හම්බෙන්නේ. ඊට පස්සේ 5 1 2 3 4යි. පන්සලේ සිට ඊසාන
දිශාවෙන් පුතේ පන්සලේ සිට ඊශාන දිශාවෙන් අපට පන්සලේ ඉඳලා ආසන්නතම ඊශාන දිශාවෙන් පන්සලේ සිට ඊශාන දිශාවෙන් රෝහල ආසන්නතම එක්කෙනා රෝහල පන්සලේ සිට ඊශාන දිශාවෙන් රෝහල පිටනද රෝහලේ සිට උතුරු දිශාවෙන් පාසල පිටයි රෝහලේ සිට උතුරු දිශාවෙන් පාසල පිටයි ඊට පස්සේ පස්වෙනියා කියන්නේ මොකද්ද බලන්න පන්සලේ සිට ඉස්තනක් දිශාවට ගිය විට නිවස හමුවේ පන්සලේ සිට යන්න ඕන පුතේ නිරිත දිශාවට පන්සලේ සිට නිරිත දිශාවට ගිය විට මේ පුතේ පන්සල මේ පාසලනේ පන්සලේ සිට උතුරු පුතේ පන්සලේ සිට උතුරු දිශාවට පන්සලේ සිට උතුරු දිශාවට ගිය විට නිවස හමුවේ නිවසේ සිට බස්නාහිරට ගිය විට බස් නැවතුම නිවසේ සිට බස්නාහිරට ගිය විට බස් නැවතුම හමුවේ බස් නැවතුමේ සිට යලි පන්සලට ඒමට ගිනි කොන දිශාවට එන්න ඕනැලු ඉස්තැන් ටික පුරවන්න පට ගාලා හදාගන්න විනාඩියක් දෙනවා Hare right
පුතේ අපි ඊළඟ ප්‍රශ්නේ දා මෙහෙදි කළා අපිට තියෙන්නේ සිතියමේ බලන්න පුතේ ඔයා පෙරලන්න 100 පිටුව දැන් හැමෝම අච්චු පොත දිහා බලාගෙනයි වැඩේ යන්නේ පුතේ 100 පිටුව පෙරලන්න 100 පිටුවේ තියෙනවා සිතියමක් 100 පිටුවේ තියෙනවා සිතියමක් මම යනවා මේ සිතියමට බලන්න ඒකේ කියනවා මෙහෙම සිතියමේ දී ඇති නගර ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුතේ මෙන්න තුන්වෙනියා right තුන්වෙනියා පළවෙනියා බලන්න තුන්වෙනියාගේ පුත්තලමේ සිට මහනුවර පිහිටි දිශාවද මහනුවර සිට පුත්තලම පිහිටි දිශාවද අනුපිළිවෙලින් ලියන්න පුතේ අහනවා අපට පුත්තලමේ සිට මහනුවරයි ඊළඟට අහනවා පුතේ මහනුවර සිට පුත්තලමයි මේ දිශා දෙක අනුපිළිවෙලින් ලියන්නලු පුතේ මහනුවර සිට පුත්තලම අපිට මහනුවර ඉඳලා පුත්තලම බලපුවාම පුතේ මෙහෙ තියෙන්නේ මහනුවර පුත්තලම මෙහෙම තියෙන්නේ එහෙනම් මේ විදිහයි බලන්න ඕනේ පුත්තලමේ සිට මහනුවර පුතේ පුත්තලමේ සිට මහනුවර නම් මේ විදිහට එතකොට ඔයා දන්නවා මෙහෙමයි තියෙන්නේ ළඟ නැවේ ගින් ධම්මි නිදිද බලාවරේ පුතේ එහෙනම් මේ බලන්න අපිට මේ පැත්ත පුත්තලමේ ඉඳලා මහනුවර බලනවා නම් අපි බලන්න ඕනේ ගිනි කොන මහනුවර ඉඳලා පුත්තලම බලනවා නම් අපි බලන්න ඕනේ වයඹ මහනුවර ඉඳලා පුත්තලම බලනවා නම් බලන්න ඕනේ වයඹ ඊට පස්සේ බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ මඩකලපුව වෙරළ තීරයේ සිට දිවයින හරහා නිරිත දෙසට දිවයින මඩකලපුව වෙරළ තීරයේ සට ඉඳලා පුතේ මඩකලපුව වෙරළ තීරයේ සිට දිවයින හරහා නිරිත දෙසට හමන සුළුසුලක් වඩාත් අනතුරු විය හැකියයි ඔබ සිතන නගරය පුතේ මඩකලපුවේ ඉඳලා නිරිත දෙසට යනවා නම් වෙරළ තීරයේ මඩකලපුව වෙරළ තීරයේ සිට දිවයින හරහා නිරිත දෙසට හමන සුළුසුලකකින් වඩාත් අනතුරු විය හැකියයි ඔබට අපට කෙලින්ම පුතේ නිරිත දෙසින් හමුවන්නේ මඩකලපුවට නිරිත දෙසින් හමුවන්නේ මාතර බලන්න මඩකලපුවට නිරිත දෙසින් අපට හමුවන්නේ පුතේ කෙලින්ම බැලුවොත් මාතර ඊළඟ එක්කෙනා බලන්න තුන්වෙනි අහනවා දම්කොටුවේ සිට මාතර සිට අම්පාරටත් හරි කෙලින් යන මාර්ග සලකුණු කර ඇත්නම් ඒ ඔස්සේ දම්කොටුවෙන් ගමන් ආරම්භ කරන අයෙකු අම්පාරට ළඟා වීමට යා හැකි දිශා දෙක පුතේ එයා දම්කොටුවෙන් මාතරට යන්න ඕනේ එහෙනම් මේ බලන්න දම්කොටුව මාතර පුතේ දම්කොටුවේ ඉඳලා මාතරට යනවා නම් පුතේ එයා යන්න ඕනේ ගිනි කොන දිශාවට ටිකක් ඇලවෙලානේ යන්න තියෙන්නේ ඊට පස්සේ මාතර ඉඳලා අම්පාරට මාතර සිට අම්පාර පුතේ මාතර සිට අම්පාරට නම් යන්න ඕනේ මෙහෙම එහෙනම් ඊසාන ඊට පස්සේ අහනවා හතරවෙනියා මාතරට ආසන්න වශයෙන් උතුරින් පුතේ මාතරට ආසන්න වශයෙන් උතුරින් පිහිටි නගර දෙකක් එකක් ගත්ත හැකි පුතේ මහනුවර මාතරට උතුරින් මහනුවර ආයේ තියෙන්නේ පුතේ වවුනියාව ආසන්න කිව්වට එච්චරනේ තියෙන්නේ වෙන මොකුත් නැහැනේ වවුනියාව ඒකත් හදාගන්නකෝ
හරි ඉතින් ඊළඟ ගාන හදන්න කිව්වේ නැත්නම් මන්ද මට මතක නැහැ ඊයේ සතියේ හිටපු කෙනෙක් කියන්න පුතේ අර කැලෑවේ ඇවිදීමේ සිතියම අඳින්න කිව්වද මං ඔව් සර් අඳින්න කිව්වා right මම ඒකට එන්නම් දැන් මේක මැකුවා දැන් අනිත් දවසේ පුතේ අනිවාර්යෙන් දැන් මට අදාළ පන්තියේ නමත් එක්ක Taman ගෙදර වැඩ කළාද නැද්ද කියන ටික මට එවන්න ඕනේ. ඒ ගෙදර වැඩ ටික මම කියන්නම් කොහොමද ඒක වෙන්න ඕනේ කියලා. කැලෑවේ ඇවිදීම පුහුණු කිරීමේදී පුතේ මේ තියෙන 101 පිටුවේ කැලෑවේ ඇවිදීම පුහුණු කිරීම සඳහා පිහිටි ගල්තලාවකට රැගෙන ගිය හමුදා භටයෙකුට ලබා දුන් පහත තොරතුරු අනුව ඔහු තම ගමන සම්පූර්ණ කළ යුතුය. බලන්න ඒක ගල්තලාවේ සිට මීටර් 500ක් නැගෙනහිරට පුතේ මම මෙතන දාන්නම් ගල්තලාව මෙන්න ගල්තලාවේ සිට මීටර් 500ක් නැගෙනහිරට ගල්තලාවේ සිට මීටර් 500ක් ඔන්න ගියා පුතේ එයා නැගෙනහිරට ගල්තලාවේ සිට මීටර් 500ක් එයා නැගෙනහිරට යනවා ගල්තලාවේ සිට මීටර් 500ක් නැගෙනහිර ගිය විට දියපාරක් හරහා වැටි ඇති ඒ දණ්ඩා. එයාට මෙතනදී හම්බ වෙනවා පුතේ ඒ දණ්ඩ. ඔන්න එයාට මෙතනදී හම්බ වෙනවා ඒ දණ්ඩ. හරි. ඊට පස්සේ ඒ දණ්ඩෙන් එගොඩ වී ඊසාන දෙසට මීටර 800ක්. පුතේ මම ඒ දණ්ඩ යටට ගන්නම්. ඒ දණ්ඩෙන් එගොඩ ගිවි මීටර 800ක්. පුතේ ඒ දණ්ඩෙන් එගොඩ වී මීටර 800ක් ඒ දණ්ඩෙන් එගොඩ වී මීටර 800ක් ඊසාන දිශාවට මීටර 800ක් ඊසාන දිශාවට ගමන් කළ විට දියැලක් හමු වෙනවලු එයාට මෙතනදී හමු වෙනවා පුතේ දියැල්ල ඔන්න හම්බ වෙනවා දියැල්ල ළඟ සිට මීටර 600ක් ගිනි කොන මෙන්න යනවා පුතේ එයා ගිනි කොන දිශාවට යනවා එයා මීටර 600ක් ගිනි කොන දිශාවට මීටර 600ක් ගමන් කළ විට කිතුල් ගසක් හමු වෙනවා මෙන්න පුතේ කිතුල් ගස හමු වෙනවා එයාට හම්බ වෙනවා කිතුල් ගසක් හරි ඊට පස්සේ කියනවා කිතුල් ගස ළඟ සිට මීටර් 750ක් නිරිත දෙසට පුතේ මීටර් 750ක් එනවා එයා නිරිත දෙසට මෙන්න එයා මීටර් 750ක් එනවා පුතේ නිරිත දෙසට මීටර් 750ක් නිරිත දෙසට ආවා මීටර් 750ක් නිරිත දෙසට ආපුවාම ගල් ගුහාවක් හම්බ වෙනවා මෙන්න පුතේ එයාට හම්බ වෙනවා ගල් ගුහාව ඊට පස්සේ අපට කියනවා පුතේ ගල් ගුහාවේ සිට මීටර 800ක් වයඹ දෙසට ගමන් කළ විට ඔහුට කඳවුර හමු වෙනවලු පුතේ නැවත එයා වයඹ දෙසට එන්න ඕනේ මීටර 800ක් වයඹ දෙසට මීටර 800ක් ආපුවාම මෙන්න පුතේ එයාට හම්බ වෙනවා කඳවුර ඔන්න ඔය විදිය රූප සටහනක් තිබිය යුතුයි ඔන්න ඔය විදිය රූප සටහනක් තිබේ සමහර විට ඔයා මේක කපාගෙන මෙහෙ ගිහින් ඇති ඒත් කමක් නැහැ උපසටහන ගන්න ගල්තලාව දියැල්ල කඳවුර ඒ දණ්ඩ ඒවට රූපෙන්දට කමන්නේ නැහැ නේද සර්? කමන්න
ගමු. අපි ඊට පස්සේ සිරස සහ තිරසෙන් නවත්තලා තියෙන්නේ. හරි මකනවා පුතේ ඔන්න අපි සිරස සහ තිරස අන්තිමට නවත්තපු තැනට මම යනවා පුතේ සිරස සහ තිරස මේ බලන්න දැන් සියලු දෙනා වැඩ නවත්තන්න පුතේ මම එදා ඉගෙනුවා මෙන්න මේ අතර තියෙන රේඛාවක් නා පුතේ මේකට අපි කිව්වා මොන රේඛාවක් කියලාද සිරස් රේඛාව ඊට පස්සේ මම මේ අතර තියෙන රේඛාවක් නම් මතකද පුතේ ඒ අතර තියෙන රේඛාවක් නම් අපි කිව්වා තිරස් රේඛාවක් ඊට පස්සේ මේ අතර තියෙන තලයක් නම් පුතේ මේ අතර තියෙන තලයක් නම් මේ විදිහට මේ අතර තියෙන තලයක් නම් අපි කිව්වා පුතෝ තිරස් අපි කිව්වා සිරස් තලය මතක ඇති ඊට පස්සේ පුතේ මේ අතර තියෙන තලයක් නම් මෙන්න මේ විදිහට මේ අතර තියෙන තලයක් නම් අපි කිව්වා මොකක්ද පුතේ තිරස් තලය මතකයිනේ right අද දිනේ දාලා මේ රූප සටහන් දෙක ඇඳ ගන්නකෝ සිරස් රේඛාව තිරස් තලය සහ සිරස් තලය ඉක්මනට හරිද පුතේ ඉවර නම් ඉවරයි කියන්න ඕනේ හරි පුතේ අපි දැන් නම් මේවා ගණිතයට අදාළ නැහැ නමුත් කියන්න තියෙන නිසා අපි පොඩ්ඩක් මේක මතක් කරගමු පුතේ සිරස් රේඛාවක හෝ
පුතේ සිරස් රේඛාවක හෝ සිරස් තලයක සිරස් රේඛාවක හෝ සිරස් තලයක සිරස් බව පරීක්ෂා කිරීමට අපි භාවිතා කරනවා ලඹය කියලා උපකරණයක්. ඔයා දැකලා ඇති. වඩු බාසුන්නේ මේසන් බාසුන්නේ හැල ළඟ තියනවා නේද පුතේ? මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ විදියට යටට මේ විදියට එකක් බර තියෙන එකක්. මේම තියෙනවා. මෙතනත් තව පොඩි මෙහෙම කොටුවක් තියෙනවා. ඔයාලා දැකලා ඇති. මෙන්න මේ වාගේ එකට අපි කියනවා ලඹයක්. ඊට පස්සේ පුතේ තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස පරීක්ෂා කිරීමට අපි පාවිච්චි කරනවා පුතේ ස්ප්‍රීතු ලෙවලය කියලා එක්කෙනෙක්. ඔයා දැකලා ඇති. ලෙවලය මෙන්න මෙහෙම එකක්. ඒක තියෙන්නේ පුතේ මේසන් බාසුන් නෑල ළඟ. මෙන්න මෙතන මේ විදිහ එකක් තියෙනවා පුතේ. මෙතන පොඩි බටයක් වාගේ එකක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන තියෙනවා මොකද්ද? පොඩි වායු බුබුලක්. මෙන්න මේ වායු බුබුල හරියටම මේ තලය මත මෙයාව තිබ්බට පස්සේ වායු බුබුල හරියටම මැද්දට එනවා නම් අපි කියනවා පුතේ ඒ තිරස හරියටම තිරස් විදිහට පිහිටලා තියෙනවාය කියලා. රයිට්. අපි මෙහෙම ලියමු. ලියන්න. සිරස් රේඛාවක හෝ සිරස් රේඛාවක හෝ සිරස් රේඛාවක හෝ සිරස් තලයක 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 සිරස් බව පරීක්ෂා කිරීමට සිරස් බව පරීක්ෂා කිරීමට ලඹය යන උපකරණයද ලඹය යන උපකරණයද ලඹය යන උපකරණයද ලඹය යන උපකරණයද තිරස් ඊළඟ උපකරණයද තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස් බව පරීක්ෂා කිරීමට තිරස් රේඛාවක හෝ තිරස් තලයක තිරස් බව පරීක්ෂා කිරීමට තිරස් බව පරීක්ෂා කිරීමට තිරස් බව පරීක්ෂා කිරීමට ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරයි ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරයි ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරයි ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරයි ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරයි
right පුතේ ලස්සනට මේ දෙක මේ විදිහට අඳ ගන්න මේ කෙනෙක් පිටිස්කාරා විනාඩි 3යි හරි සර්. ලස්සනට දෙන්න ඕනේ සිරස් රේඛාවක හෝ සිරස් තලයක නම් සිරස් රේඛාවක හෝ සිරස් තලයක නම් ලම්බය සිරස් රේඛාවක හෝ සිරස් තලයක නම් straight to level right දැන් මෙන්න මේක මේ පාඩම නැවත බලන්න ඕන නම් හැමදාම මම පාඩම ඉවර වෙලා හවස ඔයාලට මේක වීඩියෝ එක දානවා. එක දවසක් දෙකක් තියෙනවා එතන. ඊට අයින් කරන්නේ. right යන්න. මෙන්න දැන් රූපයේ දැක්වෙන්නේ සිරස් තලයක තබා ඇති සිරස් තලයක තබා ඇති පරවි කූඩුවකි 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 සයිදා මම ඔක ගෙදර වැඩදී ඔක කරන්නේ සර් ඔක්කොම අභ්‍යාස. මොකද පුතේ එදා ගිය සතියේ ගෙදර වැඩදී ඔක මම කරන්නේ සර්. මේක කළාද? ඔව් සර්. පන්තියේදී කළාද මේක? පන්තියේදී නෙවෙයි සර් ගෙදර වැඩදී. ගෙදර වැඩ දුන්නද? කළා හරි පුතේ අවුලක් නැහැ. කරපු නැති කවුරු හරි ඉන්නවා නම් ටිකස් ගාලා ලියා ගන්න පුතේ මේක. පරවි කූඩුවකි. කරපු නැති කෙනෙක් ඉන්නවා නම් එහි කොටුවල සිටින පරවියන් A B C D E F එහි කොටුවල සිටින පරවියන්
A B C D E F G ලෙස දක්වා ඇත. G ලෙස දක්වා ඇත. රූපයේ දැක්වෙන්නේ සිරස්තලයක තබා ඇති පරවි කූඩුවකි. එහි කොටුවල සිටින පරවියන් A B C D E F G ලෙස දක්වා ඇත. දක්වා ඇත. රූපය ඇසුරෙන් පහත සඳහන් වගන්තිවල හිස්තැන් පුරවන්න. රූපය ඇසුරෙන් පහත සඳහන් වගන්තිවල හිස්තැන් පුරවන්න. පුතේ මේ වගන්ති ටික ලියා ගමු අපි. ඒ පරවියා සිටින කොටුවට තිරස්ව හිස්තැනක් පරවියා සිටින කොටුව. පුතේ තියෙනවා පුතේ කොටුව පිහිටා ඇත. සිටින කොටුව පිහිටා ඇත. දෙවනියා දී පරවියා සිටින කොටුවට සිරස්ව ඉහළින් හිස්තැනක් පරවියා සිටින කොටුව පිහිටා ඇත. හරි. ලියා ගන්න ඕනේ හිස්තැන් කියලා. 3 F පරවියා සිටින කොටුවට හිස්තැන් දෙකක්. හිස්තැන් දෙකක් නෙමෙයි ඒක තනි හිස්තැනක් පුතේ. කොටුවට හිස්තැනක්. ඊ පරවියා සිටින කොටුව පිහිටා ඇත. 4 C පරවියා සිටින කොටුවට හිස්තැනක්. D පරවියා සිටින කොටුව පිහිටා ඇත. ඉස්සලා ටික ලියා ගන්න තව එකක් ඉතුරු වුණා. ඕක ලියාගෙන යන්න. දැන් පුතේ ඔයගොල්ලන්ට ඕන නම් හිස්තැනක් පුරවගෙනම ගියා ඇති. ඒ පරවියා සිටි කොටුවට තිරස්ව
ඒ පරවියා සිටි කොටුවට තිරස්ව බලන්න මෙහෙමනේ පුතේ මෙතන මම ඕන්නම් ලියන්නම් මේ අතට ගත්තොත් සිරස මේ අතට ගත්තොත් තිරස බලන්න දැන් කියන්නේ ඒ කොටුව ඒ පරවියා සිටින කොටුවට තිරස්ව ඒ පරවියා සිටින කොටුවට තිරස්ව මොන පරවියාද ඉන්නේ කියලා ඔයාට ඕන්නම් ඉස්තනේ ලියාගෙන යන්න පුළුවන් බලන්න උත්සාහ කරන්න අද පුතේ වැදගත් පාඩමක් මේ පාඩමෙන් පස්සේ පටන් ගන්නවා ඒක භාග බලන්න පුරවගෙන යන්න වරදී කියලා හිතෙනවා නම් පැන්සලකින් පුරවන්න සිරස සහ තිරස අඳුන ගන්නයි තියෙන්නේ සිරස සහ තිරස ඉවරනම් ඉවරයි කියන්න බලන්න ඉවරයි ඉවරයි එක්කෙනෙක් නම් ඉවරයි කිව්වා අනිත් අය නම් කිව්වේ නැහැ මේ බලන්න ඉතින් අපි මෙහෙම ගන්නවා මේ ඒ පරවියා සිටි කොටුවට තිරස්ව උතේ ඒ පරවියා සිටින කොටුවට තිරස්ව ඉන්නේ C පරවියානේ C පරවියා සිටින කොටුව පිහිටා ඇත ඊළඟ බලන්න B පරවියා සිටින කොටුවට සිරස්ව ඉහළින්
පුතේ B පරවියා සිටින කොටුවට සිරස්ව ඉහළින් අපට හම්බෙන්නේ මොන පරවියාද? A පරවියා සිටින කොටුව පිහිටා ඇත. F පරවියා සිටින කොටුවට ඉස්සනක් E පරවියා සිටින බලන්න F සහ E දෙන්න ආමේ F සහ E පුතේ F සහ E පිහිටලා තියෙන්නේ තිරස්ව. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කොටුවට තිරස්ව. තිරස්ව E පරවියා පිහිටි කොටුව පිහිටා ඇත. ඊළඟට බලන්න C පරවියා සිටින කොටුව ඊළඟට C සහ D බලන්න. පුතේ C සහ D මෙතෙන්ට එන්න ඕනේ සිරස්ව. මෙතන එන්න ඕනේ සිරස්ව. ඔතන එන්න ඕනේ මොරස්වද පුතේ? සිරස්ව. ඔතන එන්න ඕනේ සිරස්ව. ඔතන එන්න ඕනේ සිරස්ව. ඊළඟ එක්කෙනා අපට හම්බෙන්නේ BD සහ G. පුතේ අපට හම්බෙන්නේ BD සහ G. BC සහ BD සහ G. BD සහ G පරවියන් සිටින කොටු එකම හිස්තැනක් තලයක පිහිටා ඇත. පුතේ මේ බලන්න BD සහ G පරවියන් සිටින කොටු BD සහ G පරවියන් පිහිටලා තියෙන්නේ මොරස්වද පුතේ? තිරස්ව right. ඔන්න පුතේ ඔතනින් ඔය කොටස ඉවරයි. සිරස තිරස මොකද ගිය සතියේ මම ආපහු සැරයක් මුල ඉඳලා කරගෙන ගියා දිශා කියන කොටස. අපි දිශා ඉවර කරා ඊට පස්සේ පුතේ සිරස සහ තිරස ඉවර කළා. ඕක ඉවර වුණාට පස්සේ ඔයා ලස්සන මාතෘකාවක් ලස්සන පිටුවක ලියා ගන්න අලුත් පිටුවක භාග ලියා ගන්න පුතේ මාතෘකාවක් භාග අලුත් පිටුවකයි අලුත් මාතෘකාව ලියා ගන්නේ භාග ලියා ගන්න මාතෘකාව භාග හරි මෙන්න පුතේ ඕකේ මුල් කොටස මම හිතන්නේ මෙතන එක්කෙනෙක් ලියලා තියෙන්නේ භාග මෙන්න පුතේ ඕකේ මම පළවෙනි අනුමාතෘකාව ගන්නවා ලියන්න භාගය සහ භාගය සමහර විට ඔයා නොදන්න කොටසක් වෙන්න ඇති පුතේ ඔය භාගය සහ
භාගය භාගය සහ භාගය භාගය සහ භාගය දැන් තප්පරයක් වැඩ නවත්තලා මේ පැත්ත බලන්න පුතේ භාගය සහ භාගය ඔයා මේක අඳිනකොට එක සමාන රූප දෙකක් ඇඳ ගන්න පුතේ භාගය සහ භාගය මෙන්න බලන්න පුතේ මම හරියටම මේක දෙකට කැපුවොත් ඔයා හරියටම වාගේ පොතේ කොටු තියෙන නිසා දෙකට කැපෙන්න පුළුවන් හරියටම දෙකට කපලා එක කොටසක් ගත්තොත් පුතේ හරියටම දෙකට කපලා එක කොටසක් ගත්තොත් ඒකට අපි කියනවා පුතේ හරි අඩක් ඒකට අපි කියනවා හරි අඩක් ආන් ඒකට තමයි අපි කියන්නේ භාගය ඊට පස්සේ මේක අපි සමාන කොටස් කීපයකට බෙදුවා කියන්නකෝ සමාන කොටස් කීපයකට බෙදලා එක කොටසක් ගත්තොත් අන්න ඒකට තමයි අපි කියන්නේ පුතේ භාගය පුතේ භාගය සහභාගය වචන දෙක අතර වෙනස යමක් සමාන කොටස් දෙකකට බෙදලා ඉන් එක් කොටසක් ගත්තොත් ඒකට අපි කියනවා භාගයක් එහෙම නැත්නම් හරි අඩක් කොටස් කීපයකට බෙදලා එක් කොටසක් ගත්තොත් ඒකට අපි කියනවා පුතේ භාගයක් ලියුවා නේද භාගය හා භාගය ඒ යටතේ මෙහෙම ලියන්න සෝරි ඕකේ ඉස්සලා මේක ඇඳගෙන ඉන්න ඉක්මනට ලොකු කාලයක් ගන්න එපා ලස්සනට හැඩට ඉවරයි කියමු ඉවරයි සර් ඉවරයි සර් ඒක නම් බොහොම චූටි කොටසක් තමයි තියෙන්නේ පුතේ තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියන්න යමක් සමාන කොටස් දෙකකට බෙදා යමක් සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් යමක් සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් යමක් සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් නැතහොත් හරි අඩක් යමක් සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් නැතහොත් හරි අඩක් නැතහොත් හරි අඩක් නැතහොත් හරි අඩක් භාගය පුතේ නිකම් භාගය ලෙස හඳුන්වයි
භාගය ලෙස හඳුන්වයි. භාගය ලෙස හඳුන්වයි. ඊළඟ යමක් සමාන කොටස් කීපයකට බෙදා යමක් සමාන කොටස් කීපයකට බෙදා යමක් සමාන කොටස් කීපයකට බෙදා ඉන් එක් කොටසක් ගත් විට යමක් සමාන කොටස් කීපයකට බෙදා ඉන් එක් කොටසක් ගත් විට යමක් සමාන කොටස් කීපයකට බෙදා ඉන් එක් කොටසක් ගත් විට එය භාගය ලෙස හඳුන්වයි. 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 හරිද පුතේ? ඔය තියෙන්නේ භාගය සහ භාගය කියන කතන්දරේ. භාගය සහ භාගය කියන කතන්දරේ. ඊට පස්සේ මං චූටි මාතෘකාවක් ගන්නවා පුතේ. භාගයක හරය සහ ලවය. භාගයක හරය සහ ලවය. භාගයක හරය සහ ලවය. මේවා ඔයා චූටි කාලේ ඉගෙන ගත්තුවානේ. ඒ වුණාට කමක් නැහැ මම ආයෙ උගන්වනවා. පුතේ මම මෙන්න මේ විදියට මෙයා කොටස් හතරකට බෙදලා ඒකෙන් දෙකක් පාට කළා. එහෙනම් අපි මේකට කියනවා පුතේ 4/2යි. මෙන්න මේ යට එක්කිනාට තමයි අපි කියන්නේ භාගයක හරය. මෙන්න මේ උඩ එක්කිනාට තමයි අපි කියන්නේ භාගයක ලවය. චූටි කාලේ ඔයා ඉගෙන ගත්ත හරක පිටේ ළමයා. එතකොට හැමතිස්සෙම හරය තියෙන්නේ යට, ලවය තියෙන්නේ උඩ. මේ බලන්න මම මෙයාව ගන්නම්. මම මේක බෙදලා තියෙනවා පුතේ 1 2 3 4 5 6 7 8යි. කොටස් 8කට බෙදලා 1 2 3යි නේ. එහෙනම් මෙයා තමයි පුතේ හරය. මෙයා තමයි මෙයාගේ ලවය. දැන් මම රූප සටහන් කීපයක් දෙනවා. ඔයා ඒ රූප සටහන් වල මේක ලියාගෙන කොච්චර කොටසක් පාට කරනවා කියනවද කියලා භාගයක් ලෙස ලියලා දෙන්න මට. හැබැයි ඉක්මනට මේ රවුම එහෙම හරියට ඇඳ ගන්න ඕනේ.
විනාඩි 3ක් දෙනවා 3ක් හරි වෙලා හරි කියන්න
සර් ඉවරයි. සර් ඉවරයි. ඉවරයි. ඉවරයි සර් හදාගෙන යනවා. පුතේ මේක 3න් 1යි මේක 8යි 1 2 3 4යි 8න් 4යි 1 2 3 4 5යි 6යි 8යි මෙයා 8න් 1 2 3යි මෙයා 4කට බෙදලා 3ක්ම පාට කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12කට බෙදලා 1 2 3 4 5 6ක්ම පාට කරලා 12න් 6යි 12න් 6යි දැන් අපි හරය ඉගෙන ගත්තා ලවය ඉගෙන ගත්තා හරය ඉගෙන ගත්තා ලවය ඉගෙන ගත්තා දැන් ගන්න චූටි මාතෘකාවක් පුතේ නියම භාග කියලා නියම භාග ගන්න මාතෘකාවක් නියම භාග ගන්න මාතෘකාවක් නියම භාග මේ බලන්න පුතේ 3න් 2යි 5න් 3යි 10න් 4යි 12න් 5යි මම මේ කීපයක් ගත්තේ පුතේ මේගොල්ලන්ගේ බලන්න හරයට වඩා ලවය කුඩයි මේ හරයට වඩා ලවය කුඩයි නම් අනේකට අපි කියනවා පුතේ නියම භාගයක් හරයට වඩා ලවය කුඩයි නම් අපි ඒකට කියනවා නියම භාගයක් ලියන්න මෙහෙම හරයට වඩා හරයට වඩා කුඩා ලවයක් ඇති භාග හරයට වඩා කුඩා ලවයක් ඇති භාග නියම භාග නම් වේ හරයට වඩා කුඩා ලවයක් ඇති භාග නියම භාග නම් වේ හරයට වඩා කුඩා ලවයක් ඇති භාග නියම භාග නම් වේ හරයට වඩා කුඩා ලවයක් සහිත භාග නියම භාග නම් වේ හරයට වඩා කුඩා ලවයක් සහිත භාග නියම භාග නම් වේ ලියා ගන්න උදාහරණ හරයට වඩා කුඩා ලවයක් සහිත භාග නියම භාග නම් වේ හරයට වඩා කුඩා ලවයක් සහිත භාග නියම භාග නම් වේ ඒක ලියලා ඉවර වෙලා ලියා ගන්න පුතේ ඊළඟ මාතෘකාව විෂම භාග
विषम भाग කිව්වේ නෑනේ සර්. हाँ උදාහරණ කිව්වේ නෑනේ සර්. සර් කිව්වේ විතරයි උදාහරණ ලියා ගන්න කියලා ये කිව්වේ. उदाहरण ටික මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ ඒ දාලා තියෙන බෝඩ් එකේ පටාස් දාලා ඉවද විෂම භාග මේ බලන්න පුතේ මම විෂම භාග ටිකක් ලියනවා හරි ලස්සනයි 2න් 3යි 3න් 5යි 4න් 10යි 5න් 12යි දැන් මොකද්ද කතන්දරේ මෙයාගේ පුතේ හරයට වඩා ලවය ලොකුයි නේද මේ හරයට වඩා ලවය ලොකුයි නම් අපි ඒකට කියනවා පුතේ මොකක් කියලාද විෂම භාගයක් ලියන්න මෙහෙම ඔය ටික ලියන්න නැතුව මාතෘකාව විතරක් ලියන්න ලියලා ලියන්න හරයට වඩා විශාල ලවයක් සහිත භාග හරයට වඩා විශාල ලවයක් සහිත භාග හරයට වඩා විශාල ලවයක් සහිත භාග විෂම භාග නම් වේ හරයට වඩා විශාල ලවයක් සහිත භාග විෂම භාග නම් වේ विषम भाग नाम वे विषम भाग नाम वे लिया गंग पुते उदाहरण ए उदाहरण टिक लियागन लिया गन्නවා ඒකක भाग ओके उदाहरण टिक लियाගෙන ඉවර වෙලා ලියන්න ඒකක भाग ओके उदाहरण टिक लियाගෙන ඉවර වෙලා ලියන්න ඒකක भाग බලන්න 4න් 1 3න් 1 2න් 1 5න් 1 12න් 1 බලන්න පුතේ මේ හැම එකකම ලවය එකයි මෙන්න මෙහෙම විදිහ හැම විටම ලවය එකක් නම් අපි ඒකට කියනවා පුතේ ඒකක භාග ලියන්න सैम विटम लवय एक वन भाग सैम विटम लवय एक वन भाग सैम विटम लवय एक वन भाग एकक भाग नाम वे
සෑම විටම ලවය එක වන භාග ඒකක භාග නම් වේ. ඒකක භාග නම් වේ. ඒකක භාග නම් වේ. සෑම විටම ලවය එක වන භාග ඒකක භාග නම් වේ. ටිකක් ලියා ගන්න. සෑම විටම ලවය එක වන භාග ඒකක භාග නම් වේ. ඒකක භාග නම් වේ. හරි නේද? හරි. මේ බලන්න. 7න් 5ක් යනු 7න් එකේ ඒවා. චුනි මේ බලන්න. 7න් 5ක් කියලා කියන්නේ 7න් එකේ ඒවා පහකි. හරිනේ? 7න් 5ක් කියන්නේ 7න් එකේ ඒවා පහකි. අපි කිව්වොත් 8න් 6ක් යනු 8න් එකේ ඒවා 6කි. ජාති නේද වැඩේනේ? අපි ගත්තොත් 12න් 4 යනු 12න් එකේ ඒවා 4කි. ජාති ඔය වාගේ මේ ටික හදාගෙන යම්. 13න් 5 යනු 13න් එකේ ඒවා කි. 20න් 7 යනු 20න් එකේ ඒවා කි. 15න් 2 යනු 15න් එකේ ඒවා කි. 5න් 3 යනු ඒවා 3කි. 12න් 4 යනු ඒවා 4කි. 16න් 7 යනු ඒවා 7කි. ආයති අදමු. උදාහරණ පහක් ලියුවේ උදාහරණ පහක් ලියනවද? උදාහරණයක් ලියලා කියන්නේ
විනාඩි 2යි හරි වෙලා හරි කියන්න සර් ඉවරයි. අප්පා හරි අනිතර චූටි chance එකක් දෙනවා එක්කෙනා ඉවරයි කිව්වේ ගොරවනවා දහතුනෙන් පහක් කියන්නේ 13 න් එකේ ඒවා පහක් 20න් හතක් කියන්නේ 20න් එකේ ඒවා හතක් 15න් දෙකක් කියන්නේ 15න් එකේ ඒවා දෙකක් 5න් තුනක් කියන්නේ පුතේ 5න් එකේ ඒවා තුනක් 12න් හතරක් කියලා 12න් හතරක් කියන්නේ 12න් එකේ ඒවා හතරක් 16න් හතක් කියන්නේ 16න් එකේ ඒවා හතක් 16න් එකේ ඒවා හතක් right ලියන්න හරි එක ඉවර වෙලා ලියා ගන්න මාතෘකාවක් තුල්්‍ය භාග ලියා ගන්න පුතේ තුල්්‍ය භාග දැන් තප්පරයක් අහගන්න පුතේ මම තුල්්‍ය භාග පැහැදිලි කිරීමක් කරන්නම් සියලු දෙනා අහගන්න තුල්්‍ය භාග පුතේ මම රූප සටහන් දෙකක් අඳිනවා ඔබත් එකම ප්‍රමාණයට මේ රූප සටහන් දෙක ඇඳ ගන්න ඔබේ කොටු තියෙන නිසා පාවිච්චි කරන්න පුළුවන් මේ බලන්න මම මෙයාව බෙදනවා දෙකකට මෙයාව බෙදනවා හතරකට
හරිද බලාගන්න මම මෙයාගෙන් පාට කරනවා පුතේ එක කොටසක් ඔයා දන්නවා මේක දෙකෙන් එකයි මම මෙයාගෙන් පාට කරනවා පුතේ දෙකක් ඔයා දන්නවා මේක හතරෙන් දෙකයි පුතෝ ඉලක්කම් දෙක වෙනස් හරයන් දෙක වෙනස් ලවයන් දෙක වෙනස් හැබැයි පාට ගෑවිලා තියෙන ප්‍රදේශ දෙක බලන්න එක හා සමානයි ඉලක්කම් වෙනස් වුණාට මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශ දෙක සමානයි කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ දෙකෙන් එකට මෙන්න මේ හතරෙන් දෙක මොකනවා වෙනවා කියලාද පුතේ සමාන වෙනවා හරිද අපි ගමු තව එකක් මම එකක් ගන්නවා මේ විදිහට 4යි පුතේ අනික මම බෙදනවා කොටස් 8කට අනික මම බෙදනවා කොටස් 8කට ඔන්න බලන්න මම මේකෙන් පාට කරනවා පුතේ එකක් මේකෙන් පාට කරනවා කොටස් දෙකක් දැන් මේකේ මම පාට කරලා තියෙන්නේ 4න් 1යි මේකේ මම පාට කරලා තියෙනවා 4න් 2ක් නමුත් බලන්න පාට කරලා තියෙන ප්‍රදේශ දෙක එක හා සමානයි ඒ කියන්නේ බබා මේ 4න් 1ට මේ 8න් 2 සමානයි හරයන් වෙනස් ලවයන් වෙනස් නමුත් ඒ දෙන්න එකිනෙකට සමානයි හරයන් වෙනස් ලවයන් වෙනස් නමුත් ඒ දෙන්න එකිනෙකට සමානයි පුතේ හරයන් හා ලවයන් වෙනස් වුණත් එකම සංඛ්‍යාවක් නිරූපණය වෙනවා නම් අපි ආන්ගේවට කියනවා පුතේ තුල්‍ය භාග right මගේ පුතා ලස්සනට 1 සහ 2 කියලා රූප සටහන් දෙක ඇඳ ගන්න පටස් ගාලා ඉක්මනට ලොකු ඇස්සකුත් එනවා කමක් නැහැ කරගෙන යන්න පුළුවන් තරම් වෙලා සර් අපේ පැත්තට අයියන් වහිනා කියන කිසි දෙයක් හරියට ඇහෙන්නේ නැහනේ. අපොච්චි දැන් මොකද කරන්නේ රයිට් vertical එයා ගන්නකෝ ඕක මේක ඇඳ ගන්නකෝ මම ඊට පස්සේ වීඩියෝ එක දාන්නම් ඉවරයි සර්. ඉවරයි සර් හරි පුතේ මෙහෙම ලියමු
කොටු කරන්න බලාගෙන ලියමු. එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ ලවයක් ඇතත් එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ ලවයක් ඇතත් එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ ලවයක් ඇතත් එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ ලවයක් ඇතත් එකම සංඛ්‍යාවක් නිරූපණය කෙරෙන එකිනෙකට වෙනස් වූ හරයක් හා එකිනෙකට වෙනස් වූ ලවයක් ඇතත් එකම සංඛ්‍යාවක් නිරූපණය කෙරෙන භාග එකම සංඛ්‍යාවක් නිරූපණය කෙරෙන භාග තුල්‍ය භාග නම් වේ. එකම සංඛ්‍යාවක් නිරූපණය කෙරෙන භාග තුල්‍ය භාග නම් වේ. 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 පුතේ කොටුවක් ගහ ගන්න එක ලස්සනට කොටු කරන්න එයාව කොටු කරගන්න මම අද තුල්‍ය භාග හඳුන්වලා දීලා නවත්තන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේ තුල්‍ය භාග කරගෙන යමු. මේ රැස්සත් එක්ක පොඩි ප්‍රශ්න තියෙනවානේ. right. ලියන්න තරු ලකුණක් දාලා ලියන්න පුතේ. තුල්‍ය භාගයක් ලබාගත හැකි ක්‍රම දෙකකි. 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 ලියන්න පුතේ එක. තුල්‍ය භාගයක් ලබාගත හැකි ක්‍රම දෙකකි. ලියන්න එක. හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකි. හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින්. හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින්. ගුණ කිරීමේ ක්‍රමය
හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේ ක්‍රමය හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේ ක්‍රමය වරහන් ඇතුලේ දාන්න පුතේ බිඳුව හැර වරහන් ඇතුලේ දාන්න බිඳුව හැර වරහන් ඇතුලේ දාන්න බිඳුව හැර බිඳුවෙන් ගුණ කරන්නේ අපි බිඳුව හැර ඊළඟ එක ලියන්න දෙක සර් අපේ පැත්තට හයියෙන් කරන්න. මොකද පුතේ මට ඇහුන්නේ නැහැ කියපු එක මෙහෙටත් වහිනවා ඇහෙන්නේ නැහැ ඒකේ හින්දා අපේ පැත්තට හරි පුතේ මෙහෙමයි ඔයා ලීව් වෙන්න ගොඩාක් වහිනවා නම් මම වීඩියෝ එක දාන්නම් ඒකෙන් බලලා අන්තිම නෝට් එක ගන්න තව චූට්ටයි තියෙන්නේ මෙන්න මේ වාක්‍යයක් කිව්වා එතනින් ඉවරයි හරි දෙවෙනි එක ලියා ගන්නකෝ හරය සහ ලවය යන දෙකම මේ නෝට් එක ලියාලා අපි එතනින් නවත්වමු ඊට පස්සේ ගණන් ටික ඊළඟ දවසේ අදමු හරය සහ ලවය යන දෙකම හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේ ක්‍රමය හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේ ක්‍රමය හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේ ක්‍රමය උතේ පළවෙනි එක හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේ ක්‍රමය දෙවැනි එක හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේ ක්‍රමය හරය සහ ලවය යන දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේ ක්‍රමය වරහන් ඇතුලේ දාන්න පුතේ බිඳුව හැර වරහන් ඇතුලේ දාන්න බිඳුව හැර බිඳුව හැර බිඳුව හැර අපි බිඳුවෙන් බෙදන්නේ නැහැ හරි right පුතේ ඔයා ගෙදරදී මෙන්න මේ අභ්‍යාසය කරන්න 9 2 අභ්‍යාසය පිටුව 115 9 2 අභ්‍යාසය පිටුව 115 හරි නේද අද මම විනාඩි 5කට විතර කලින් නවත්තනවා පුතේ මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා right ලබන සතියේ සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට පන්තිය පැවැත්වෙනවා ඒ කියන්නේ බදාදා 3 සිට 5 දක්වා එමනම් ගෙදර වැඩ ටිකත් එක්ක හම්බෙමු පුතේ ලබන බදාදා සවස් 3 සිට 5 දක්වා right එහෙනම් අදට මම මෙතනින් පන්තිය නවත්තනවා